සුද්ධ වචනේ කියනවා යමෙක් යහපත කරන්න දැන ඒක කරන්නේ නම් ඒක උට පාපයක් කියලා. අපි ඇත්තටම අපි අතින් දැන හෝ නොදැන හෝ කරන්න සිදුවන වැරදි ගැන මොහොතක් කල්පනා කරන බලන්න ඔබ මොහොතක් ඔබේ සිත තුළට එබි බලන්න අපි මේ උදෑසන අපේ සියලු පව් ගැන පසුතැවිලි වෙන මන්ද උන්වහන්සේ කුඩුසිමත් ජීවිතේ පූජා කළේ ඔබේ මගේ පාපය නිසායි. උන්වහන්සේ අපරාධ විඳි දුක් විඳි අපේ අපරාධ නිසායි. මොහොතක් ඔබ නිශ්චලව කල්පනා කරලා බලන්න අපි අද සිදුනා වැරදි ගැන පව් ගැන අපේ සිතේ කයේ වචනේ අපිට බොහෝ දේ සිදු වෙන්නේ අපි නොදැනවත්. අපි අද සුළුව වැරදක් වුණා නම් උන්වහන්සේට අපි කියමු අනේ ස්වාමීනි අපිට කමා වෙන්න. අපිට කමා කරන්න මන්ද ඔබ වහන්සේ එදා කල්වාරි කුරුසියේ දුක් විඳේ අපේ පව් නිසායි. අපි එලෙස පසුතැවෙමින් හදවතින් අපි ගායනා කරමු මා වැනි පව්කාරයෙකු නිසා
මෙලෙස එකතු වෙලා ඔබ වහන්සේව නමස්කාර කරන්නට අපට දුන්නා වූ ඉඩ ප්‍රස්තාව ගැන මේ අනගි උදාසන ඔබ වහන්සේව නමදින්න දේව ගෘහයට ඇවිල්ලා ඉන්න හැම කෙනෙක් ගැනම මම යාඥා කරනවා පියාණනි. උන්ගේ හදවත්වල නැගෙන හැම අයදුමක්ම ඔබ වහන්සේගේ පාමුල බාර කරනවා දෙවි රාජදුනි. ස්වාමිනී ඒ වගේම ඔබ වහන්සේගේ පාමුල මේ මොහොතේ මම යාඥා කරනවා යමෙකු යම් මොහොතක මේ මෙහෙය නරඹනවද මේ මෙහෙය නරඹමින් සහභාගී වෙනවද ඒ අය ගැන මම විශේෂයෙන් යාඥා කරනවා.
ඔවුන්ගේ හදවත්වල නැගෙන යාඥාවන් තුති පසසුම් වේදනාවේ හඬවල් ඔබ වහන්සේගේ පාමුල ගෙනෙන බලාපොරොත්තු ඔබ වහන්සේ වෙත රොස්සවනවා පියාණනි. ඔවුන්ගේ අනාගතය පිළිබඳව වෙන්න පුළුවන් ජීවිත ගමනේ ඇති බාධක සිත් තැවුල් වේදනාවන් ගැන වෙන්න පුළුවන් ඒ ගෙනෙන යාඥාවන් බාර ගන්න. ස්වාමිනී ඔබ වහන්සේගේ ගෘහයේ මේ මොහොතේ සිටින දරුවන් පමණක් නෙමේ අද අනිකුත් මෙහෙයන් දෙකට සහභාගී වෙන අය ගැන යම් හේතුවකින් යමෙකුට යම් මෙහෙයකට සහභාගී වන්නට නොහැකි වුණාද ඒ අය ගැන අසනීප තත්වයෙන් නිවෙස්වල සිටින වැඩි වයස් පුද්ගලයන් ගැනත් අපේ ඒ දායබර වැඩිහිටියන් ගැනත් අපි යාඥා කරනවා. රාජේන්ද්‍රනි ඔබ වහන්සේගේ කරුණාව යත තබන්න. ස්වාමිනී මේ වන විට සභා පවුලේ යමෙක් ආරෝග්‍ය ශාලාවේ සිටිනවාද ඒ ඉන්න හැම කෙනෙක්ම අපි මතක් කරනවා. දෙවිස් සමිඳුනේ ඔබ වහන්සේගේ සැනසීම ඔබ වහන්සේගේ ස්පර්ශය එයාගේ ජීවිතවල තබන්න කියලා ඉල්ලනවා. මේ වෙනකොට කොවිඩ් රෝගය වැළඳිලා සභා පවුලේ යමෙක් ඉන්නවද සිත් තැවුලෙන් කලකිරීමෙන් ඉන්නවද ඒ හැම කෙනෙක් ගැනම අපි යාඥා කරනවා පියාණනි. ස්වාමිනී ඔබ වහන්සේ අපට පොරොන්දු වුණා නුඹ ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් මම නුඹ සමග සිටිනවා කියලා. ඒ පොරොන්දු සිහි ගන්නවා ගන්නත් ඔබ වහන්සේ කිව්වා ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටින්න තැති නොගනින්න නොකලඹෙන්න මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේ කියලා. ඒ පොරොන්දු මතක් කර ගනිමින් ඔබ වහන්සේ තුල ස්ථාවර වෙන්නත් ඒ හැම කෙනෙකුටම සවිය දිරිය ඔබ වහන්සේම දෙන්න දෙවි පියාණනි. ශුද්ධ රාජධානි ඔබ වහන්සේගේ දරුවන්ගේ ස්තුති පැසසුම් අයදුම් ගෙනෙන අතර අපි ඔබ වහන්සේගේ පාමුල යාඥා කළා වූ විවිධ ඉල්ලීම් වලට ඔබ වහන්සේ අපට පිළිතුරු දීලා තිනවා. සභා පවුලේ අයට පිළිතුරු දීලා තිබෙනවා. අපි ඒ ගැන ප්‍රශංසා කරනවා, ගෞරවය දෙනවා, මහිමය පුදනවා. ස්වාමිනී මේ අනගී උදැස්සන දෙවි රාජධානි සියලු ගෞරවය දෙමි අපේ සභා පවුලේ හැම කෙනෙක් ගැන දුර ප්‍රදේශවල පදිංචිව සිටින අය ගැන රටින් බැහැරව සිටින අය ගැන විවිධ අයදුම් ගෙනෙන හැම කෙනෙක් ගැන බාර කරමින් ඔබ වහන්සේගේ වචනයෙන් අපිට කතා කරන්න කියලා අපි ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ස්තුති සියලු දෙනා වාඩි වෙන ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් දේව ගෘහයට පිළිගන්න අතර යමෙක් යම් මොහොතක මෙම මේ නරඹමින් සහභාගී වෙනවද ඒ අයවත් ගෝනවල බැප්ටිස්ට් දේවස්ථානය වෙනුවෙන් අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ උදැසන මම කැමති ඔබේ අවධානය යොමු කරන්නට බයිබලයේ තීතස් කියන පොතේ දෙවනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 11 වෙනි පදයේ සිට 15 වෙනි පදය දක්වා තීතස් 2:11 සිට 15 දක්වා අපි දෙවියන් වහන්සේගේ වචනයට අපේ අවධානය යොමු කරනකොට නිකන් මතක් කළොත් ඔබට අපි දන්නවා බයිබලයේ පොත්. එහෙමනේ අපි කියන්නේ සරල ලෙස කියන්නේ එහෙමයි. බයිබලයේ පොත් 66ක් තියෙනවා. මේ බයිබලයේ තිබෙන පොත් 66න් 39ක් පරණ ගිවිසුමේ තියෙන්නේ 27ක් අලුත් ගිවිසුමේ තියෙන්නේ. මේ අලුත් ගිවිසුමේ තිබෙන පොත් 27න් 13ක්ම ලියලා තියෙන්නේ ශුද්ධ වූ පාවුල්තුමා. මේ අලුත් ගිවිසුමේ තිබෙන පොත් 27න් 13ක්ම ලියලා තියෙන්නේ ශුද්ධ වූ පාවුල්තුමා ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඔහුගේ ජීවිතය ඇතුව. ඒ 13න් 9ක් ඔහු ලියලා තියෙන්නේ සභාවන් වලට. ඔබ බැලුවොත් අලුත් ගිවිසුම පෙරලලා රෝම පොත 1-2 කොරින්ති ගලාති එපීස පිලිප්පි තෙසලෝනික වැනි පොත් ඔහු ලියලා තියෙන්නේ සභාවන් වලට. ඊට අමතරව ඔහු තිමෝති තීතස් පිලමොන් වගේ පොත් ලියලා තියෙන පුද්ගලයන්ට. දැන් අද අපි අපේ අවධානය යොමු කරන්නට යන මේ තීතස් කියන පොතේ මේ කොටස මේ තීතස් ගැන අපි බලනකොට ඔහු තරුණ කිතුණු නායකයෙක්. අපි දේ වචනේ අවස්ථා කීපයක ඔහු ගැන පාවුල්තුමා සටහන් කරන දේවල් මෙන්න මේ ආකාරයට දකිනවා. මම කැමති තීතස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය කියන්න. පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවා වූ තීතස්ට ලියා එවන වග නම්. දැන් බලන්න මෙතන පාවුල්තුමා මේ ලිපිය ලියනකොට කියනවා පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවා. එතන ඔහු අදහස් කරන්නේ ආත්මීක දරුවා තීතස්. ඔහු යේසුස් වහන්සේ වෙත ගොඩ නැගුවා තීතස්ව. ගැලවීමේ මඟට මඟ පෙන්වුවා තීතස්ව. උන්වහන්සේගේ මෙහෙවරේ යෙදෙන්න දිරි දුන්නා තීතස්ට. අන්න එහෙමයි ඔහු මේ තීතස් කියන යෞවනයව ගොඩ නැගුවේ. අපි දෙවනි කොරින්ති පොතේ 8 වෙනි පරිච්ඡේදයට යනකොට දෙවනි කොරින්ති පොතේ 8 වෙනි පරිච්ඡේදයේ
22 23 පදවල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. තවද නොඑක් විට නොඑක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පු වුණා වූ තවද නොඑක් විට නොඑක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පු වුණා වූ දැන් නුඹලා කෙරේ ඇති මහත් විශ්වාසය නිසා ඊටත් වඩා උනන්දුකම ඇත්තා වූ අපේ සහෝදරයා ඔවුන් සමග එවීමි. තීතස් වනාහි මාගේ පංගුකාරයෙක්ව නුඹලා උදෙසා මාගේ හවුල් සේවකයෙක්ව සිටින්නේය. අපගේ සහෝදරයෝ වනාහි සභාවල ප්‍රේරිතයෝව ක්‍රිස්තුස් වහන්සේගේ තේජසක්ව සිටිති. දැන් බලන්න මේ තීතස් ගැන කියන කතාව. මොකද්ද කියන්නේ? නොඑක් විට ඔහු නොඑක් කාරණා ගැන උනන්දුවෙන් වැඩ කළා. දැන් ගොඩක් දෙනා හිතනවා මේ දෙවියන් වහන්සේගේ මෙහෙවරේ දෙන්න පූර්ණ කාලීන සේවයම කරන්න ඕනේ. පාදුන්නාංශ කෙනෙක් වෙන්න ඕනේ නෑ. එහෙම නෑ. ඔබේ හදවත තුල කැපවීමක් තිබෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් වෙන්ව කැපව ජීවත් වෙන්න ඔබ කැමති නම් උන්වහන්සේ උදෙසා මහත් දේ කරන්න පුළුවන්. අපි දකිනවා අපේ සභාව තුලද එවැනි කැපවීම් තියන අය, එවැනි කැපවීම් තියන තරුණ අය, අපි දෙවියන් වහන්සේට ඒ අය ගැන තරුණ වැඩිහිටි හැම කෙනෙක්ම අපි දකිනවා ඒ අය ගැන අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ නිසා ඔබ උනන්දු වෙන්න සමිඳුන් උදෙසා කැපව ජීවත් වෙන්න. දේව වචනය අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න, ගොඩනගා ගන්න. එය ආශිර්වාදයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. දැන් ඒකම පවුල්තුමා තීතස් ගැන තව දෙයක් කියනවා මේ තීතස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. දැන් තීතස් යවුවණෙක් ඒක අමතක කරන්න එපා. 5 වෙනි පදේ පවුල්තුමා කියනවා මා එන විට නුඹ ක්‍රීතියේ නැවත් වූ කාරණේ නම් මේක ලියන්නේ තීතස්ට. පවුල්තුමා කියනවා මම එනකොට මම ඔබව තීතස්ව ක්‍රීතියේ නැවැත්තුවා. අඩුව තිබෙන දේවල් නුඹ විසින් පිළියෙලට යොදන පිණිසත් මා නුඹට ආඥා කළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත් කරන පිණිසත්ය. දැන් බලන්න මේ තරුණයාට වගකීමක් බාර දෙනවා සභාවලට වැඩිමහල්ලන් පත් කරන්න. ඇයි මේ තරුණයා දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වුණා. අද ක්‍රිස්තියානි සභාවේ එක හිඟයක් අපි කැඳවන්න ඕනේ, අපි අභියෝග කරන්න ඕනේ, අපි දිරිගන්වන්න ඕනේ, අපි යාඥා කරන්න ඕනේ. බොහෝ තරුණ අය මේ බැප්ටිස්ට් නිකාය විතරක් නෙමෙයි ලංකාව පුරා කිතුණු සභාවල කැපවුණු විශ්වාසවන්ත නායකත්වයේ දැරිය හැකි ආදර්ශමත් බලපෑමක් කළ හැකි තරුණ තරුණියන් ගොඩ නැගෙන්නට කියලා මේ තරුණ තීතස්ට පවුල්තුමා විශාල වගකීමක් දෙනවා. ඒ සියල්ල සමග තමයි මේ තීතස් පොතේ දෙවැනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියන කොටසට එන්නේ අපි. ක්‍රිස්තියානි යුතුයකම් සඳහා පොළඹවන්නා වූ කාරණා. මේ කිතුණුවන් නම් අපිට යුතුයකම් තිබෙනවා. යුතුයකම් සහ අයිතිවාසිකම්. මම ඊට ඉස්සෙල්ලත් කියලා ඇති මගේ මිත්‍රයෙක් හිටියා. දැන් තාම ඔහු ඉන්නවා. ටිකක් කටසැරයි. මගේ මිත්‍රයෙක් නම් කටසැර ඇති නේද? ටිකක් කටසැරයි. පාසල් යන කාලේ දවසක් රජයේ පාසලකට ඔහු ගියේ. මම ගියේ පුද්ගලික පාසලකට රජයේ පාසලකට ඔහු ගියේ. ඉතින් දවසක් ටිකක් ලොකු පන්තිවල මෙයා යනකොට මෙයාට වාඩි වෙන්න තැනක් නැහැ. වෙන පන්තියක ළමෙක් උස්සගෙන යන්නේ නැති ඩෙස්ක් එකේ අපිත් ඕක කළා ඉස්කෝලේ යන කාලේ ඕගොල්ලෝ අපි තරම් නරක නැතුව ඇති. අපිත් ඔය වගේ දේවල් කළා. ඉතින් මෙයා තියෙන එඩිතර කමඩ නිර්භීත කමඩ ගිහිල්ලා කිව්වලු ගුරුතුමෙකුට සර් බලන්න ළමෙක්ගේ අයිතිවාසිකමක් වාඩි වෙන්න. එහෙමනේ නේද? අයිතිවාසිකම් කතා කරලා ඉන්නවනේ. ගෙවල් වලත් සමහරවල් ඉන්නවා. අයිතිවාසිකමක් ළමෙක්ගේ වාඩි වෙන්න පුටුවක් මේසයක් තියෙන එක කියලා. ගුරුතුමා පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. තරහ ගත්තෙත් නැහැලු. හොඳ ගුරුවරු එහෙමයි. එන්න පුතා ඇත්තටම ඔයාලා වාඩි වෙන්න මේසයක් පුටුවක් නැද්ද? බලන්න ඒක වැරදි. පුතේ ඔයා මේ මාසේ පහසුකම් ගස්සු කිව්වද කියලා. ආණ්ඩු ඉස්කෝලේ පොඩි පහසුකම් ගස්සුවක් තියනවනේ. තාම නැහැ කිව්වලු. එහෙනම් පුතේ අයිතිවාසිකම් කතා කරන්න ඉස්සෙල්ලා යුතුයකම් ඉෂ්ට කරලා ඉන්න කිව්වා. අයිතිවාසිකම් කතා කරන්න ඉස්සෙල්ලා යුතුයකම් ඉෂ්ට කරලා සමහරවිට ගෙවල් වල රැකියා ස්ථානවල නගරේ ගමේ මිනිස්සු අයිතිවාසිකම් කතා කරනවා. යුතුයකම් නොකර පවුල්තුමා කියනවා කිතුණු ක්‍රිස්තියානි යුතුයකම්. ක්‍රිස්තියානි යුතුයකම් සඳහා පොළඹවන කාරණා. ඔබ මම කියනවා නම් අපි කිතුණුවෙක් කියලා.
ඔබ මම කියනවා නම් අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. ඔබට මට යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකමට පෙළඹවීමක් ඇති වෙන්නේ අපි මේ වචන පිළිපදින විට බව දේව වචනය අපට පැහැදිලි ලෙස පෙන්වා දෙනවා. දෙවියන් වහන්සේගේ වචනය අපට පැහැදිලි ලෙස පෙන්වා දෙනවා. දැන් යුතුයකම ආරම්භ වෙන්නේ කොතනද? මෙන්න මෙතන තමයි ගොඩාක් දෙනා වරද්ද ගන්න තැන. ආරම්භය නැති නිසායි ගොඩක් දෙනා කිතුණු යුතුයකම් ඉෂ්ට කරන්නේ නැත්තේ. පල්ලි ගියාට පල්ලිවල තනතුරු දැරුවට පල්ලිවල සමාජිකත්වයන් දැරුවට මේ යුතුයකම ආරම්භ වෙන අවබෝධය එයාගේ ජීවිතේ නෑ. පෞල්තුමා කියනවා මක්නිසාද සියලු මිනිස්යන්ට ගැලවීම ගෙනෙන්නා වූ යේස් දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශව තිබේ. ගැලවීම ගෙනෙන්නා වූ සියලු මිනිස්යන්ට ගැලවීම ගෙනෙන්නා වූ අපි සුද බයිබලයට අපි අවධානය යොමු කරනකොට අපට පෙනෙනවා ක්‍රියා පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ පාවුල්තුමා ඒ සොල්දාදුවට නැත්නම් සියයට මුලාදෑනියට කියලා කියමුකෝ කියන කතාව. ඔහන ගැලවෙන පිණිස මම මොකක්ද කරන්න ඕනේ? මොකක්ද කරන්න ඕනේ? පාවුල්තුමා කියනවා ස්වාමී වූ යේසුස් වහන්සේ කෙරෙහි අදහා ගනින්න. එවිට නුඹ ගැලවෙන්නේය. ස්වාමී වූ යේසුස් වහන්සේ කෙරෙහි අදහා ගනින්න. එවිට නුඹ ගැලවෙන්නේය. අපි දැහැමි ලෙස ජීවත් වෙන්න හදනවා බොහොම හොඳයි. අපි කරුණාවන්ත ලෙස ජීවත් වෙන්න හදනවා බොහොම හොඳයි. හැබැයි ගැලවීමට ඇති මඟ යේසුස් වහන්සේ බව දේව වචනය කියනවා. තිරේ දිස් වෙන්නේ මේ බයිබල් පදයේ යේසුස් වහන්සේ කියනවා යොහන් 14:6 මාර්ගයද සැබෑවද ජීවනයද මමය මා කරන කොටගෙන මිස කිසිවෙක් දෙවි පියාණන් වහන්සේ වෙතට ළඟා වන්නේ නැත. යොහන් 14:6 යේසුස් වහන්සේ කියනවා. එතකොට මෙන්න මෙතන තමයි මේ ක්‍රිස්තියානි යුතුයකම පොළඹවීම පටන් ගන්නෙ. කොහොමද? කෙනෙක් පාපයට පසුතැවිලා හදවතට යේසුස් වහන්සේ පිළිගෙන දේව දරුවෙක් වුණොත් ඒකට අනුග්‍රහය දීලා තියෙන්නේ අපි. උන්වහන්සේගේ කරුණාව දීලා තියෙන්නේ. කරුණාව ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒ කරුණාව බාර ගන්නයි අපිට තියෙන්නේ. ඒ උන්වහන්සේගේ කරුණාවන්තකම පිළිගන්න පසුතැවිලා යේසුස් වහන්සේව ගැලවුම් කරු ලෙස හදවතට පිළිගෙන සැබෑ කිතුණු ජීවිතය ආරම්භ කරන්න. අන්න ඒක ආරම්භ කරනකොට අපට තියෙන කිතුණු යුතුයකම් කිතුණු වගකීම් ගැන අපි දන්නේම නැතුව අවධානය යොමු වෙනවා සැබෑ කිතුණුවා වෙනස් පුද්ගලයෙක්. ඒක මතක තියාගන්න. පල්ලි යන විතරක් නෙමෙයි සැබෑ කිතුණුවා. මුළු ජීවිත ගමනේම මුළු ජීවිත රටාවෙම ඔහු ඇය වෙනස්. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1-2 පද අපි වසර දෙකක් පුරා ඔය ගැන කතා කළා. සභාවේ තේමාව වුණා සිත අලුත් කර ගනිමින් අන්‍යාකාර ඇත්තෝ වන්න කියලා. පෞල්තුමා කියනවා එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීර ජීවමාන වූ සුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කරන්න. කොහොමද වැඩේ? ඔබ දෙවියන් වහන්සේට පූජා වෙන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්න. මට ඔබට උන්වහන්සේ කියන දේ ඒකයි. අපි අස්ථාවර ලෝකයක ජීවත් වෙන්නේ. ඒක අමතක කරන්න එපා. අපේ ධනය, අපේ බලය, අපේ උගත්කම, අපේ පෞල් පසුබිම తాවකාලිකයි. ඒක හොඳට මතක තියාගත යුතුයි අපි. නමුත් ස්වාමින් වහන්සේ පිළිගෙන උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන මනුෂ්‍යයා ස්ථාවරත්වයක් ඇති මිනිසෙක්. ඒ තත්වයට අපි ගොඩ නැගෙමු. අන්න ඒ තත්වය තුල ජීවිතේ වෙනසක්. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ සම්පූර්ණ වූ පිළිගත යුතු දේ කුමක්ද කියලා දැනගන්නා පිණිස සිත අලුත් කරගනිමින් අන්‍යාකාර ඇත්තෝ වන්න වෙනස් අය වන්න අපි කියමු ස්වාමිනේ ලෙස වෙන්න ඔබ වහන්සේ පිහිට වෙන්න කියලා. එලෙස වෙනස් වෙන අය ආත්මික ලෙස ගොඩනැගෙන්න අවශ්‍යයි. ආත්මික ලෙස ගොඩනැගෙන්න සමබර පෝෂණයක් අවශ්‍යයි. මේකත් අපි මතක තියාගන්න. මේක ඉතා වැදගත් දෙයක්. දැන් මේ අම්මලා දන්නවා හොඳට මේ සමහර අයට ප්‍රශ්නක් තියෙනවා වෛද්‍යවරු කියනවා මේ චූටි බබාලට සීනි ලුණු දෙන්න එපා කියලා. නේ? මොකද ඒ රස වලට පුරුදු වුණාම ඒගොල්ලෝ ඒ රස පස්සෙම දුවන නිසා. ඒ නිසා වෛද්‍යවරු කියනවා පොඩි කාලේ පුළුවන් තරම් ඒවා අඩුවට දෙන්න. පොඩි කාලේ විතරක් නෙමෙයි අර දැන්වීමුත් යන්නේ වැඩි සීනි වැඩි ලෙඩ. අඩු සීනි අඩු ලෙඩ කියලා දැන්වීමක් තියනවා නේද? ඒ වගේ තමයි වැඩි ලුණුත් වැඩි ලෙඩ වැඩි ලුණුත්
අඩු ලුණුත් අඩු ලෙඩ. දැන් ගොඩක් වෙලාවට පොඩක් අපි ඕගොල්ලන්ව දාලා බලන්නේ මේ පුංචි බබාලා චූටි කොළු පැටවු අම්මල තාත්තලා අඩි හප්ප හන්දි වල කඩ ගන්න සම්ඩු වෙනවා මම දැකලා තියෙනවා. මට රයිස් ඕනේ. ඒ ගෙදර බත් මුට්ටිය උයන්නේ වෙන මොනවද? ගෙදර තුනේ රයිස් වෙන මොනවද වෙන්නේ? මට රයි ඒගොල්ලෝ කියන්නේ අර ටකොන් කාලා අරව දාලා මේව දාලා දැක්ක. කට කැපිලා යන. ඔබ දන්නවද කනගාටුවට කරුණක් අද ඇදහිලිමන්තයොත් එහෙමයි. ඒගොල්ලොත් හොයන්නේ ආත්මික රයිස් හොඳට ලුණු තියෙන්න ඕනේ, හොඳට ඇපල් තියෙන්න ඕනේ, හොඳට කට ගැස්ම තියෙන්න ඕනේ, තෙල් තියෙන්න ඕනේ. ඉතින් අද පල්ලිවල ඉන්න තරමක් ඉන්නේ ආත්මික ලෙඩ්ඩු. ආත්මික ලෙඩ්ඩු ඉන්නේ. නමුත් සමබර කිතුණු දිවියක් ඇතුව පෝෂණය වුණොත් වාඩි වෙලා දේව වචනය ගැන අවබෝධයක් ඇති වැඩිහිටියන් සමග අධ්‍යයනය කළොත් මුලා වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. ආත්මිකව ගොඩ නැගෙනවා. ආත්මිකව ගොඩ නැගීම ඉතාමත් වැදගත්. උන්වහන්සේ අපට අනුග්‍රහය දීලා තිනවා. ආත්මිකව ගොඩ නැගෙන යේසුස් වහන්සේ කියනවා යොහාන් 14:15 මේක උන්වහන්සේ ප්‍රකාශ කරන විදිය ලස්සනයි. උන්වහන්සේ කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥාවන් පිළිපදිනවා. යොහාන් 14:15 නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නහුය. යොහාන් 14:15 නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න. ආඥා උන්වහන්සේ කියලා තියෙන අනපනත් පිළිපදිනවා. ඒකක්. ඊට පස්සේ අපි නැවතත් මේ තීතස් පොතට යනකොට 12 වෙනි පදේ බලන්න පෞල්තුමා කියන දේ. පෞල්තුමා කියනවා අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපා කර. අභක්තිකකම එපා කරන්න. අභක්තිකකම කියන්නේ සැබෑ නොවන භක්තිමන්තකම. සැබෑ නොවන. දැන් සමහර ඉන්නෝනේ හරි භක්තිමන්තයි. යම් තැනකට යනකොට ඒගොල්ලෝ භක්තිවන්ත ඇඳුමක් ඇඳගෙන යන්නේ. සමහර සුදු වෙන්න පුළුවන් සුදු අඳින එක ගැන මම නරක කියනව නෙමෙයි. පිටාතර බැලුවහම හරි භක්තිවන්ත පාටයි. සමහරු පල්ලියට එනකොට දාගෙන එන්න වෙනම වෙස් බූඩක් තියෙනවා ඒගොල්ලන්ට. මේ අභක්තිකකම එපා කරන බොරු ආගම, බොරු දැහැමි බව, බොරු ආත්මික කතා. ඒව තමයි අභක්තිකකම. ඒව අභක්තිකකම් වල ලක්ෂණ. ඒව අවශ්‍ය නැහැ. අපි හැටියට පෙනී සිටිමු. මා වැනි පෞකාරයෙකු නිසා ඔබ කුරුසියේ මැරුණා. මං හැමදාම පෞකාරයෙකු ඔබ වහන්සේ නැත්තම් දැන් මං පාපයෙන් මිදුනේ ඔබ වහන්සේ නිසා. මම අමතක කර නරකයි මං පෞකාරයෙක්. හැබැයි පාපයෙන් මිදුනේ ඔබ වහන්සේ නිසා. බයිබලයේ කියන දේ අපි සාන්තුවරයන් වෙලා තියෙනයි. ක්‍රිස්තුස් වහන්සේ නිසා. අභක්තිකකමද ලෞකික තෘෂ්ණාව. දැන් ලස්සන ගේකක ඉන්න එක ලෞකික තෘෂ්ණාවක් කියලා මං හිතන්නේ නැහැ. පිළිවෙලට ලස්සනට අඳින එක මං හිතන්නේ නැහැ ලෞකික තෘෂ්ණාවක් කියලා. හැබැයි මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන අරමුණ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට පටහැනිනා ඒව ලෞකික තෘෂ්ණාවන් බවට පත්. සෑහීමට පත් නොවීම. අද ලෝකය ඒකට අපිට උදව් දෙනවා. ඒකනේ ඔය වෙළඳ සාප්පු තියනව නේද? ඒගොල්ලෝ පරණ බඩු අරගෙන අලුත් බඩු දෙන්නේ. ඔබේ වාහනය ගෙනලා අපිට දෙන්න අපි අලුත් වාහනයක් දෙනවා. ඕගොල්ලන්ගේ ටීවී එක ගෙනලා අපිට දෙන්න අපි අලුත් ටීවී එකක් දෙනවා. ඕගොල්ලන්ගේ ෆ්‍රිජ් එක ගෙනලා අපිට දෙන්න අපි අලුත් ෆ්‍රිජ් එකක් දෙනවා. එකක් ගත්තොත් එකක් නිකන් දෙනවා. මං ගියම් මං සමහරවිට අහනවා නිකන් දෙන එක දෙන්න බැරිද කියලා. එකක් ගන්න විදියක් නැහැ. නිකන් දෙනවා නම් දෙන්න පුළුවන් නේ නිකන්. ගන්න මොනේ දෙන්න. ඇයි ලෞකික තෘෂ්ණාව මිනිසුන්ගේ හදවතේ තියෙනවා. තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නේ නැහැ. තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නේ නැහැ. දැන් මේ ගැන බලනකොට 1 තිමෝති 6:3 ඉඳලම බලන්න ඕනේ. මම ඉල්ලනවා ඔබට මේ බයිබලයේ කියවන්න ඔබ ආත්මික කාරණා ගැන උනන්දු වුණා. තරහ වෙන්න එපා. මම එහෙම කිව්වට උනන්දු නැත්තම් නොකියුවට කමන්නේ. ඔබ නිකන් නම් පල්ලිය ඇවිල්ලා නිකන් ඔය ඉරිදට යන්න එපා පල්ලි කියලා හිතලා එනවනේ නොකියුවට කමන්නේ. ඔබ ආත්මික කාරණා ගැන උනන්දු වුණත් කියවන්න මේ 2 තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ඉඳලම 3 වෙනි පදේ පෞල්තුමා පටන් ගන්නේ මිත්‍යා ඉගැන්වීම. දැන් මිත්‍යා ඉගැන්වීම කියවම අපි හිතනවා අනික් ආගම් වල උගන්වනවා කියලා. ඒ විතරක් නෙමෙයි. සමහර යමෙකු බයිබලයේ වැරදි විදිහට උගන්වනවා නම් ඒකත් මිත්‍යා ඉගැන්වීම. මට සමා වෙන්න මම මේ සමහර ඒවා කියනකොට කෙටියෙන් ඉක්මනට ඉවර කරන්නම් කියලා ළඟදී මම කිට්ටුවෙන් ඇසුරු කරන පවුලක අම්මා කෙනෙක්ගෙන් ඇහුවලු
දේව සේවයේ දෙනවා කියලා කියන කෙනෙක් ඇහුවලු වගේ පුතා කී කරුවේ නේද කියලා. දැන් මගේ අම්මගෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා ඇහුවොත් කියයි පොඩි කාලේ බා කී කරුවේ කියලා. මගේ මාගෙන දැනගන්න ඕන කියලා අම්මගෙන් අහන්න. අම්මා කියයි හොඳ චරිත සාධිකයක් හොඳම රෙකෝඩ් එකක් දෙයි අම්මා. අම්මේ දැන් ඔහොම හිටියට ඔහොම පටන් ගනි කියන්නේ. ඉතින් එයා දකින්න දැන් සමහර මේ මම පල්ලිය දකින්නවා. මේ පල්ලිය මම දකින්නවා සමහර මම ඕ ළමයි මම දකින්නවා. ඉතින් එයා ඇත්තනේ ඔව්නේ. එතකොට ඇහුවලු ඔයා බබාව හම්බෙන්නට මල ගෙදරක ගියාද? දැන් මෙතන අම්මලා ඉන්නෝනේ කී දෙනෙක් බබාලා හම්බෙන්නට මල ගෙවල් වල ගිහින් නැද්ද? ඒ ගිය බලපෑම කිව්වා. මේවා මේ බයිබලයේ පණහැනි අන්තවාදී වැරදි මිත්‍යා මත අහුවෙන්න එපා මේවා. දැන් ඔයගොල්ලන්ට කවුරු හරි එහෙම කියලා ඔයගොල්ලෝ බයේ ඉන්නවනම් බය හලලා යන්න පල්ලියේ යේසුස් වහන්සේත් එක්ක ගෙදර යන්න. බය හලලා පල්ලියේ යේසුස් වහන්සේත් එක්ක ගෙදර යන්න. අහුවෙන්න එපා වගේ මිත්‍යා ඉගැන්වීම් වලට. යේසුස් වහන්සේ අපි සමග නම් අපි පාපයට පසුතැවෙලා උන්වහන්සේව පිළිගෙන නම් අපි උන්වහන්සේගේ දරුවන අන්ධකාරයේ බලවේගය ඇති මන් නැහැ කියන්නේ. යක්ෂයාට අපිට විරුද්ධව නැගිටින්න බෑ. මේ කොටස් කියවන්න. ඊට පස්සේ සැබෑ ධනවත්කම ගැන කියනකොට පෞල්තුමා කියනවා ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක් කිය. ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්. ඒක කියන්නේ 1 තිමෝති 6:10. 1 තිමෝති 6:10 ඒ මුළු කොටසම කියවන්න මේ ලෞකික තෘෂ්ණාවලින් අපි මිදෙන්නට ඕනේ කියලා කියනවා. දැන් බලන්න මේ අපි ක්‍රිස්තියානි කමට පොළඹවන යුතුයකම් කරගෙන යනකොට මෙන්න අපිට වෙන්න ඕන දේවල්. ඊට පස්සේ කියනවා අපි යහපත් දේ කරන්න ඕනේ කියලා. 14 උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨයන් අප මුදා යහපත් ක්‍රියා ගැන ජෝලිත සඳහන් කළා. යහපත් ක්‍රියා. මම කැමතියි ඔබ රෝම 12:13 කියනවා නම් එතන කියනවා යහපත්කම් කරන්න මැලි වෙන්න එපා කියලා. හිතෝපදේශය කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න දිලිඳුන්ට අනුකම්පා කරනවා කියලා මේ බයිබල් පද කියවන. දැන් දිලිඳු කිව්වම හොර වැඩ කරන අයට අහු වෙන්න එපා. දේව ගරුබිය පෙරදරි කරගෙන සිටින සැබෑ අවශ්‍යතාවය නැති ගැන සැලකිලිමත්. දයාබර සහෝදර සහෝදරි අපි ක්‍රිස්තුස් වහන්සේට ලන්නේ. අපි මේ මඟ යමු. ඒ පෙළඹවීම අපි අපේ ජීවිතය ඇති කරගෙන අපි කිතුණු යුතුයකම් කිතුණු වගකීම් ඉටු කරමු. එලෙස කරන්නට ජීවමාන දෙවි සමිදානෝ අප සැමට පිහිට වනසේක්වා. අපි තිරේ දිස්වන ගීතිකාව ගායනා කරමින් උන්වහන්සේට යටත් වෙමු. යටත් කරම් සෑම දෙයක්.
යාඥා කරමු. දෙවි සමිඳුනි අපට පිහිට වෙන්න. ඔබ වහන්සේ පිළිගෙන අදහා ගැනීම තුල සැබෑ ලෙස ඔබ වහන්සේට යටත් වෙන්න. ඒ යටත්කම තුල වචනයට අනුව ජීවත් වෙමින් ජයග්‍රාහී කිතුණු ජීවිත ගත කරන්න. අපට උපකාර කරන්න කියලා අපි ඉල්ලලා ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට බාර වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද අපි කෙනා සමග සදා කාලයටම පවතිවා. ආමෙන්.